සුවහසක් ලෝකවාසී සැදැහැති දනන්ගේ දහම් පිපාසය සංසිඳුවන පිණිස. එක්සත් රාජධානයේ යෝක්ෂය ප්‍රාන්තයේ ලීඩ්ස් බෞද්ධ විහාරස්ථානයේ සදහම් දම් අමාධාරා මෙසේ ගලා යන වගයි. අප විහාරස්ථානය මගින් පවත්වන මාසික ධර්මදේශනා පින්කම් මාලාවේ තවත් එක ධර්මදේශනාවක් ඔබගේ ප්‍රඥාලෝකෙ පිණිස මෙසේ තිලින කෙරේ. අද ධර්මදේශකයණන් වහන්සේ මැන්චෙස්ට කේතුමති බෞද්ධ විහාරය සහ ලීඩ්ස් බෞද්ධ විහාරය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද පිතිවිල්ලේ පියතිස්ස නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කෙරේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සද්දා සම්මා සම්බුද්දස්ස සද්ධා දනං සීල දනං හිරියොත්ප්පියං දනං සුත දනං ච චාගෝච පඤ්ඤාවේ සත්තමං දනං යස්සේතේ දනාත්ති ඉත්‍යා පුරිතත්වා අදලින්දු තිතං ආහූ අමෝගං තත්ත ජීතන්ති ලීඩ්ස් බෞද්ධ විහාරය මගින් මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනාවයි මේ පැවැත්වෙන්නේ 2022 අවුරුද්දේ ජනවාරි මාසේ පවත්වනු ලබන ඒ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ දුමිදු කොළමුණේ මහත්මයා සහ පවුලේ අය. ප්‍රධාන වශයෙන් වැදගත් කාරණා දෙකක් අරමුණු කරගෙනයි ඒ දායකත්වය දරන්නේ. මුලින්ම ඒ කරුණාරත්න, ආර්යවතී වික්‍රමසුරේන්ද්‍ර, තිලකසිරි කොළමුන්නේ, රංජිත් රෝහණ ආනන්දසිරි කියන ඒ පවුලට සම්බන්ධව හිටිය පිරිසට පින් අනුමෝදන් කරවීම පෙළගුණ සැලකීමක් විදිහට. ඉතින් ඒ අතර විශේෂයෙන් ඒ ලැබෙන ධර්ම දානමය පින්කමෙන් ලැබෙන පින්වල බලයෙන් ආශිර්වාද කරනවා ඒ දිමිත්‍රිගේ අධ්‍යාපන කටයුතු වගේම දුමින්ද කොළමුණේ මහත්මයාගේ අලුත් රැකියා කටයුතු බලාපොරොත්තු වෙන ආකාරයට සාර්ථකව කරගෙන යාමට
මේ උතුම් බලවත් පින්කම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගෙනයි එහි දායකත්වය දරන්නේ. අද දවසේ මාතෘකාව වශයෙන් ඒ තෝරාගත්ත ගාථාව බොහෝ දෙනෙක් දන්නවා. බොහෝ දෙනෙක් කතා කරලා තියෙනවා, තමාට අහලා ඇති, කියවලා ඇති. එහෙම වුණාට සප්ත ආර්ය ධනය පිළිබඳව කරන මේ විස්තරය හුඟක් වටිනා කාරණයක් වෙනවා. මොකද හේතුව සංසාරයේ ජීවත් වෙන අපි වගේ අයට ඒ ජීවත් වෙන කාලය තුලදී මොන රටක ජීවත් වුණත් මොන විදිහේ කටයුතු කරමින් ජීවත් වෙන්න උත්සාහ කළත් අවශ්‍ය වෙන කාරණා දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. අපි කවුරුත් දන්න විදිහට මේ ලෝක වශයෙන් තමන්ගේ දියුණුව, ඒ වගේම අනුන්ගේ දියුණුව, තමන්ගේ ආරක්ෂාව, තම පවුලේ අනිත් අයගේ ආරක්ෂාව, වගේම රටේ ලෝකයේ ආරක්ෂාව සහ සතුට සැනසීම කියන කාරණා මනවින් පවත්වාගෙන යාම සඳහා අපට ධනය, වස්තුව, බලය අවශ්‍ය කරනවා. දාරිද්ර්යම් භික්ඛවේ දුක්ඛං කියලා බුදුරජාණන් වහන්සේ දිලිඳුකම, තමන්ගේ මූලික අවශ්‍යතාවන්වත් ඉෂ්ට කර ගැනීමට අපහසු තත්වයකට පත්වීම දුකට කාරණයක් කියලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි කවුරුත් උත්සාහ කරන්නේ හොඳ විදිහට, වැදගත් විදිහට ජීවත් වෙන්න. ඒ සඳහා අපට අවශ්‍ය කරන මූලික අධ්‍යාපනය, ඊට සුදුසු රැකියාවක්, රැකියාවෙන් ලබාගත් ධනයක් අපට අවශ්‍ය කරනවා. ඒ අතර සමහර අයට තමන්ට උරුමයෙන් ලැබිච්ච දීපල, ලැබෙන ආදායම සහ වෙනත් දේවල් වල පිහිට අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ධනවත්කම ගත්තහම පුජ්‍යලයින් වශයෙන්, පවුලක් වශයෙන්, රටක් වශයෙන් එහි වටිනාකම අපි හොඳට තේරුම් ගන්න තියෙනවා. පොහොසත් රටවල්, දුප්පත් රටවල් වශයෙන් අද ලෝකයේ තියෙන බව අපි දන්නවා. ඒ රටක් දුප්පත් වෙන්නේ, පොහොසත් වෙන්නේ භෞතික ධනය මත කියන එක අපි කවුරුත් දන්නවා. ආදායම මත වෙන්න පුළුවන්, වෙන සම්පත්, බාහිර වශයෙන් තියෙන සම්පත් මත වෙන්න පුළුවන්. ඒ තමන්ට අවශ්‍ය කරන අධ්‍යාපනය, රැකියා අවස්ථා සඳහා විශාල පිරිසක් ඉදිරිපත් වෙලා තියෙන ඉවීමත්, ඒ වගේම සම්පත්වල අඩුකමක්, හිගකමක් පවතින නිසා, ලොකු තරංගයක් තියෙන නිසා අධ්‍යාපනය ලබා ගැනීමට හෝ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට හෝ ලබාගත් අධ්‍යාපනය මනවින් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සුදුසුකම්, නොයෙකුත් සුදුසුකම් තියෙනවා. අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් සුදුසුකම් උපරිම වශයෙන් තිබීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒවා ඉතාම අවශ්‍යයි. Taman සුදුසෙක් වෙන්නේ කොහොමද?
තමන් ප්‍රයෝජනවත් වෙන කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ඒ ලෞකික පැත්තෙන් ලෞකික දියුණුව ගැන බුදුරජාණන් වහන්සේ විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. ඒ නිසා බොහෝම දෙනෙකුගේ ලොකු විශ්වාසයක් තියෙනවා අඩුපාඩුකම් අගහිගකම් නැතිබරිකම් අපේ ජීවිතවලට සම්බන්ධ වුණාම අපිට ලොකු කනගාටුවක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා. එතකොට අපිට හිතෙනවා අපිට මේ ලොකු දුකක් කරදරයක් කනගාටුවක් ඇති වෙලා තියෙන්නේ අපිට අවශ්‍ය කරන සම්පත් වල පිළිගම නිසා. ඉන්දියේම තල්ලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බලයක් වෙන්න පුළුවන් දේශපාලන මේ වශයෙන්. මූලික වශයෙන් මූලික අවශ්‍යතාවයන් සඳහා ඒවා තිබිය යුතු බව කිසි සැකයක් නැහැ. ඒක ඉතාම අවශ්‍ය දෙයක් පැවැත්ම සඳහා. නමුත් හුඟක් සල්ලි තිබුණා කියන්නේ හුඟක් සතුටින් ඉන්නවා නෙමෙයි කියන එක දැන් අපිට පැහැදිලි කාරණයක් වෙලා තියෙනවා. ලොකු බලයක් කෙසේ හෝ ලබාගෙන හොඳින් හෝ නරකින් ලබාගත් ධනය නිසා ධනය වැඩි කියලා කියන්නේ සතුට වැඩි කියන එකමත් නෙමෙයි. මොකද ධනවත්ය කියන රටවල් තුල ජීවත් වෙන බොහෝ දෙනා සතුටෙන් සැනසීමෙන් සහ තෘප්තිමත් ජීවිත ගත කරනවාද කියන එක අපි හොයලා බලන්න ඕනේ, හිතලා බලන්න ඕනේ. ඊළඟට සල්ලි යත්නම් සියලු දේ ලබාගත හැකි කියන විශ්වාසයේ තියෙන අපට සල්ලි වලින් ලබා ගන්න බොහෝ දේ තිබුණ අතර උගත් දේවල් සල්ලි වලින් ලබා ගන්න බැරි බව අපි අපේ ජීවිත අත්දැකීම් වලින් තේරුම් අරගෙන තියෙනවා. උදාහරණයක් වශයෙන් මේ කාලේ හොඳම කාලය විශාල වශයෙන් මහන්සි වෙලා උත්සාහ කරලා හෝ නැත්නම් උරුමයෙන් ලැබිච්ච යම් අයිතිවාසිකම් නිසා ධනවත්ය කියන පන්තියට ධනවත්ය කියන පිරිසට අයිති මොකදනේ විශාල ධනයක් තැන්පත් ධනයක් නිශ්චල චංචල දේපල තිබුණා. ලොකු ගෙවල් තිබුණත් ලොකු වාහන තිබුණත් විශාල වශයෙන් ආදායම් තිබුණත් විශාල පිරිසක් සමහර වෙලාවට යටතේ වැඩ කළත් බැංකුවල විශාල වශයෙන් තැන්පත් කළ මුදලක් තිබුණත් ඒ සියල්ලම ලබා ගන්න බැරි නිකන් ලැබෙන මේ වාතය හුළඟ ඔක්සිජන් ලබා ගන්න බැරිව මේ පවතින වසංගත තත්ත්වයේ යටතේ ජීවිත අහිමි වෙලා සියලු බලය ධනය මෙහි දාලා තනිවම යෑමේ පුවත් අපි අහලා තියෙනවා. එතකොට අපි මහන්සි වෙලා වෙහෙස වෙලා තරඟ කරලා ඒ ලබාගත් වස්තුව සම්පත් දැනුම වෙන්න පුළුවන්, ධනෙ වෙන්න පුළුවන්, අපේ ශ්‍රමය වෙන්න පුළුවන්, අපේ ජීවත් වීමට ඇති කාලය වෙන්න පුළුවන්. ඒවා යොදවලා වියදම් කරලා ඒ ලබාගත් වස්තු සම්භාරය එකක් අපිට අවශ්‍යම අවස්ථාවේ පිහිටක් නැති වුණා. ඊළඟට ඒ නික්ම යෑම ඒවා සමග යෑමේ අවස්ථාවක් නැතුව රැගෙන යෑමේ අවස්ථාවක්
නැති බව අපි කාටත් පැහැදිලි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එහි අවශ්‍යතාවය, ඒ කියන්නේ මූලික වශයෙන් ලෞකික වශයෙන් අපි අද සමාජය තුළ ඇති සම්මතය එහෙම නැත්නම් පිළිගැනීම ඒ ආකාරයෙන්ම අනුමත කරන අතර එයින් යා හැකි දුර මනවින් තේරුම් අරගෙන, නමුත් ඒ ලෞකික වශයෙන් ලබා ගන්න දැනුම වෙන්න පුළුවන්. මොකද අපි සහතික අරගෙන යන්නේ නැහැ. සමහරට අපේ පළපුරුද්ද අපි අරගෙන යන්නේ නැහැ. සමහරට අපි රැස් කළ ධනෙ අරගෙන යන්නේ අර මුලින් සඳහන් කරපු විදිහට. ඒ අතර බුදුරජාණන් වහන්සේ විශේෂ ධනයක් නිවන් දක්නා ජාති දක්වා අපිව නොහරින හැම විට අපට යහපත මඟ පෙන්වීම, ඉතින් අවසාන වශයෙන් විමුක්තිය පවා ලබා දීමට ඉදිරිපත් වෙන විවිධ ආකාරයෙන් ධන 7ක් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. මේ ධන 7 පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගත්තොත්, ඊට අනුව කටයුතු කළොත් තමාගේ දියුණුවත් සැනසීමත් සතුටත් පුජ්‍යලයක් වශයෙන් උත් පවුලක් විදිහටත් සමාජයක් විදිහටත් රටක් විදිහටත් එහි ආශිර්වාදය ලැබෙන ඊටම වටිනා කාරණා 7ක් ආර්ය ධනෙ, සප්ත ආර්ය ධනෙ වශයෙන් බුදුහාරු සඳහන් කරලා තියෙනවා. දීඝනිකායේ සංගීත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දේශනා කරපු වටිනා කරුණු. අංගුත්තර නිකායේ බොහෝ සූත්‍රවලට තියෙන ඊට සමාන කරුණු තියෙන සංගීත සූත්‍රයේ දීඝනිකායේ සප්තාර්ය දානය ගැන සඳහන් කරනවා. ඒ අතරින් අංගුත්තර නිකායේ ඒ කරුණු 7ක් පිළිබඳව කතා කරන සූත්‍රයේ මේ ගැන සඳහන් කරනවා. මේ සප්තාර්ය ධනයේ පළවෙනි ධනයේ වශයෙන් බුදුහාරුව සඳහන් කරලා තියෙන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ පැහැදීම, හිතවත්කම. ඒ හිතවත්කම නිසා, ඒ පැහැදීම නිසා ඇති වෙන පිළිගැනීම. ධර්මයේ වෙන්න පුළුවන්, නැත්නම් ඉගැන්වීමක් පිළිබඳව වෙන්න පුළුවන්, ශාස්ත්‍රයක් පිළිබඳව වෙන්න පුළුවන්, පුජ්‍යලයක් පිළිබඳව වෙන්න පුළුවන්. ඉතින් විශේෂ වශයෙන් මෙතන සඳහන් කරන්නේ බෞද්ධයන් විදිහට අපි බුදුරජාණන් වහන්සේ ගැන අපේ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒකට මේ බණ ඇහිීම, පින් අනුමෝදන් කරවීම ඇතුළු අපේ බොහෝ කටයුතු අපි මේ විදිහට කරන්නේ බුදුහාමුදුරුවෝ හරි උන්වහන්සේගේ දේශනා හරියට අනුගමනය කළොත් අපි හැම දිනෙකටම යහපතක් උදා වෙනවා කියන විශ්වාසය මත. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගැන්වීම මොනවා සඳහාද? විමුක්තිය සඳහා. කියන පැහැදිලි විශ්වාසය, අවබෝධය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කර ගැනීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා සිදුවත් කුමාරයා අවුරුදු 35 දී අවුරුදු 29 දී අභිනිෂ්ක්‍රමණය කරලා 35 දී බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 80 වෙනකල්
අවුරුදු 45ක් කාලය තුලදී ගත කරපු ජීවිතය 35න් පස්සේ අවුරුදු 45ක් ගත කරපු ජීවිතයට අපි කියනවා බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය කියලා. එතකොට අවුරුදු 45 තුලදී දවසට එක වේලක් පමණක් වළඳමින් දවසකට පැය දෙකක් පමණක් නිදා ගනිමින් උන්වහන්සේ ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් දේශනා කළ ඉගැන්වීම් සමුදාය අපි පිළිගන්නවා ධර්මයේ වල. ඒ ධර්මය, ඒ ක්‍රමය හරියයි පිළිගත් පිරිසක් ඒ මනවින් අවබෝධ කරගෙන ඊට අනුකූලව ජීවත් වෙලා ඒ විමුක්තිය ලබාගත් පිරිසක් හිටියා. ඒයට ආර්ය මහා සංඝරත්නය කියලා කියනවා. ගිහි වෙන්න පුළුවන්, පැවිදි වෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ හරි උන්වහන්සේ දේශනා කරපු දේ හරි. උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ විමුක්තිය පිළිබඳවම නෙමෙයි. ඒ ලබාගත් විමුක්තිය අපිත් ලබාගත යුතුයි. අපි ලබාගත්තේ නැත්නම් අපිට මේ සංසාරගත දුකෙන් එතර වීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියන ඒ අවබෝධයෙන් දේශනා කරපු ධර්මය, ඒ ධර්මයේ අනුගමනය කරපු පිරිස කියන ඒ රත්නත්‍රය පිළිබඳව ඇති වෙන ශ්‍රද්ධාව. එතකොට ඒ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් කියන ධර්මය තේරුම් අරගෙන ඒ ධර්මය අපේ ජීවිතවලට සම්බන්ධ කරලා කළ යුත්තේ මේවා, නොකළ යුත්තේ මේවා, සිරිත් මේවා, දුසිරිත් මේවා, චාරිත්‍ර මේවා, වාරිත්‍ර මේවා කියන පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන ඊට අනුකූලව කටයුතු කිරීමෙන් මේ ලෝක වශයෙන්ම ඒ සැනසීම අපට උදා කරගත හැකි අතර එහෙම බැරි වුණත් සතුට සැනසීම කියන එක විධිමත් විදියට ගත කිරීමෙන් Tamanටත් ප්‍රයෝජනවත් විදියට ජීවත් වෙලා ඒ ජීවත් වීම තවත් බොහෝ දෙනෙකුගේ යාපත පිණිස ප්‍රයෝජනෙ පිණිස පවත්වාගෙන යන්න පුළුවන් කියන විශ්වාසය ඇතිවීම තමයි ශ්‍රද්ධාව කියන්නේ. ධනයක්. ඇයි ඒක ධනයක් වෙන්නේ? ඒ ශ්‍රද්ධාව නිසා හරි මඟට ගිහිල්ලා හරි විදියට කටයුතු කරලා වැරදි හරියට අවබෝධ කරගෙන ඒ වැරදි අවබෝධ කර ගැනීම නිසා දුකට හේතුව පිළිබඳව බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය පිළිබඳව බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන්නේ. ඇත්ත පිළිබඳව. ඒ ඇත්ත මනමින් තේරුම් ගැනීමේ වැඩපිළිවෙල ආරම්භය ඊට අවශ්‍ය කරන නැඹුරුව තමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව නැත්නම් කෙනෙක් අහන්නේ නැහැ. කන යොමු කරන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්නම් අහපු දෙයක් හිතේ තියාගන්නේ නැහැ. මොනවාගේ හේතු නිසා අහනවා, ඇහුවට මතක තියාගන්නේ නැහැ, හිතන්නේ නැහැ, අවධානය යොමු කරන්නේ නැහැ. ඇහුවත් මතක තිබුණත් ඊට අනුකූලව Tamanගේ ජීවිතයක සකස් කරගන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ ධර්මය, සංඝයා කියන ඒ රත්නත්‍රය පවතින පන්සල් ආදී ස්ථානවලට යන්න හිත දෙන්නේ නැහැ. ගියත් පන්සලට ඇතුල් වෙන්නේ නැහැ. ඇතුල් වුණත් ටික වෙලාවක් ඉඳලා පුළුවන් තරම් ඉක්මනින් අයින් වෙලා යෑමට උත්සාහ කරනවා. දානශාලාවට ගියත්
ධර්මශාලාවට ගියත් විහාරයට යන්න උනන්දු වෙන්නේ නැහැ. වැඩක් නැහැ කියන හැඟීම ඊට වැඩිය කටයුතු අපිට තියෙන බව වගවමින් මගහැර යාමට දරන උත්සාහයක් අපිට පේනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක ඉතාම අවශ්‍ය දෙයක්. ශ්‍රද්ධාව කුමක් සඳහාද? සත්‍ය මනවින් අවබෝධ කර ගැනීම සඳහා. ශ්‍රද්ධාව අඩු වුණොත් එයින් ලැබෙන ඒ ශ්‍රද්ධාව නිසා Tamanට රැස් කරගන්න තියෙන ඒ ධනය, ඒ ශක්තිය, ඒ බලය විධිමත් විදියට ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව කෙනෙකුට ලැබෙන ලොකු ආශිර්වාදයක්. ඒ මනවින් යොදා ගැනීමෙන්, තේරුම් ගැනීමෙන්, ඊට අනුව කටයුතු කිරීමෙන් කෙනෙකුට යහපතක ආරම්භයට අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතනත් බුදුරජාණන් වහන්සේ ආකාරවතී ශ්‍රද්ධා උපතින් බෞද්ධ වීම නිසා හෝ පාරම්පරිකව තමන්ගේ දෙමව්පියන් ඥාතීන් මුතුන් මිත්තන් අදහපු නිසා හෝ එහෙම නැත්නම් කවුරුත් කියන නිසා හෝ භක්තිය මුල් කරගත්ත ශ්‍රද්ධාව හොඳයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මදි. අමූලිකා ශ්‍රද්ධා කියලා ඒ ශ්‍රද්ධාවේ මූලික අවස්ථාව ගැන ඒක හොඳයි. ශ්‍රද්ධාව නැතිව ජීවත් වෙනවට වැඩිය හොඳයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක මදි. ආකාරවතී ශ්‍රද්ධා. ආකාරවතී ශ්‍රද්ධා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය මනවින් විධිමත් විදියට තේරුම් ගැනීම උත්සාහ කිරීම කියන්නේ අවබෝධ කර ගැනීම ඉගෙන ගැනීම. ධර්මයත් එහෙමයි. ආර්ය මහා සංඝරත්නයේ අවශ්‍යතාවය, කල්යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාවය තමන් තේරුම් ගන්න එක මනවින් තේරුම් ගැනීම කවුරුත් කියන නිසා, ඥාතීන් නිසා, එහෙම නැත්නම් ළඟ ඉන්න නිසා එහෙම නෙමෙයි. ඒක අවබෝධයෙන් තේරුම් ගැනීමේ අවස්ථාව මේ ශ්‍රද්ධාව තුළින්, හිතවත්කම තුළින් ඒකේ ආරම්භයක් බවට පත් වෙනවා. සීලය කියලා කියන්නේ ඒකට ආනා දේශනා වශයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ අවස්ථා තුනක ආනා දේශනාව කියන්නේ විනය ඉක්මීම, කළ යුතු දේ සහ නොකළ යුතු දේ, චාරිත්‍ර සහ වාරිත්‍ර පිළිබඳව හඳුන්වා තියෙන මේ සීලය ගැන කතා කරන කොටස තේරුම් අරගෙන පන්තිල් වෙන්න පුළුවන්, අටසිල් වෙන්න පුළුවන්, ඊට උසස් සීලය වෙන්න පුළුවන්. ඒ මනවින් අවබෝධ කර ගැනීම තුළින් අපේ හිතේ යම්කිසි පවිත්‍රතාවයක්, පිරිසිදුකමක් ඇති වෙනවා කියන අවබෝධය ඇතිව ඊට අනුගතව කටයුතු කිරීම එක ධනයක් බවට පත් වෙනවා. ඒකේ ලොකු ආරක්ෂාවක් ඇති වෙනවා. ඊට අනුකූලව කටයුතු කිරීම තුළින් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඒ ධර්මයට අනුව කටයුතු කිරීම නිසාම තමන්ව රැකෙනවා, ආරක්ෂා වෙනවා. මේ කාලේ හැම රටකම ඇවිද්දුත් අපිට පෙනේවි කවුරුත් ලොකු බයකින්, ලොකු සැකයකින්, ලොකු අවිශ්වාසයකින් ඉන්නවා. මේ විස බීජයට හිතවත්කම් අහිතවත්කම් කිසි දෙයක් නැතිව ඒ පැතිරෙන්න පුළුවන් කියන ඒ බය තියෙනවා. ඒ බයෙන් අපි ජීවත් වෙනවා. නමුත් තමන්ගේ හිතේ නිවැරදිතාවයක්, මං වැරදි කරලා නැහැ, අනවජ්‍යතා සුඛ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන තමන් නිවැරදි වීම හෘද සාක්ෂියට එකකව කටයුතු කිරීම තුලින් ඒ තමන්ගේ ආරක්ෂාව
ඇති වෙන බව බුදුහාමුදුරු දක්වලා තියෙනවා. ඒක ධනයක් බවට පත් වෙනවා. සල්ලි තිබිච්ච බලය තිබිච්ච බොහොම දෙනෙකුට නැති ආරක්ෂාවක් ඒ තමන්ගේ කායික මේ චිත්ත පාරිශුද්ධතාවය තුළින් ඇති වෙන බව ඒ සීලය අනුගමනය කිරීමෙන් පැහැදිලි වෙන එක ධනයක් බවට පත් වෙනවා. සද්ධා ධනං සීල ධනං. තුන්වෙනි ධනය සහ හතරවෙනි වශයෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කළේ හිරියොත්ප්පියන් ධනං. ඒක ඉතාම වටිනා දෙයක්. හරි වැරදි මනවින් තේරුම් අරගෙන රටක සම්මත නීතියට ගරු කරමින් යුතුයකම් අයුතුයකම් වශයෙන් සාම්ප්‍රදායිකව සඳහන් වෙන ඉතින් නීතියක් නෙමෙයි. සාම්ප්‍රදායික වශයෙන් තියෙන ඒ ගුණධර්මයන්ට ගරු කරමින් අවනත වශයෙන් ජීවත් වීම ඉතාම වටිනවා. හිරි කියන්නේ ලැජ්ජාව, ඔත්තප්පියන් කියන්නේ බය. පොඩ ලැජ්ජා බය ඇතුව ජීවත් වීම ඉතාම වටිනා දෙයක්. පව් කරන්න, වැරදි කරන්න, නීති විරෝධීව කටයුතු කරන්න අපි කියනවා වැදගත්ය නම්බුකාර කියලා අපි අතර පිළිගැනීමක් තියෙනවා. එයාලා අපිට ගැළපෙන්නේ නැහැ. අපි මේවා කරන්නේ නැහැ. මේවා දේවල් කරන එක වැරදි කියලා අවබෝධයෙන් යුක්තව ඒ වැරද්දට බය වෙමින් වැරදි කිරීමට ලැජ්ජා වෙමින් ජීවත් වීම තුලින් තමන්ගේ ඇති පාරිශුද්ධත්වය රැකෙන අතර අපිරිසුදු වැරදි ජීවිත නිවැරදි වෙන බව උන්වහන්සේ දේශනා කළා. මේක නීතියක් වෙන්න පුළුවන්. රටක පවතින ධර්මයට අනුකූලව ඒක ධර්මයෙන් සඳහන් වෙන යම්කිසි විනයක් සීලයක් වෙන්න පුළුවන්. එක තැනකදී දක්වනවා පිරිසිදු ඇඳුමක් ඇඳගත්ත කෙනෙක් ඒ තමන්ගේ ඇඳුමේ ඇති පිරිසිදුකම අපිරිසිදු වෙයි කියලා එයා වාඩි වෙනකොට ගමන් කරනකොට ටිකක් සැලකිලිමත් වෙනවා. සාමාන්‍ය නුපුරුදු තැනක වාඩි වෙන්න වුණොත් පුටුවක් උනත් පුටුව පිහලා දාලා බලලා දුවවිලි තියනවාද කියලා බලලා වාඩි වීමේ සිරිතක් තියෙනවා. මොකද තමන් පිරිසිදු ඇඳුමක් ඇඳගෙන තියෙන නිසා. හැබැයි අපිරිසිදු ඇඳුමක් ඇඳගෙන තියෙන පරණ ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙනෙක් එච්චර සැලකිලිමත් වෙන්නේ ඕන තැනක වාඩි වෙනවා. ඕන දෙයක් කරනවා. අන්න ඒ වගේ ලැජ්ජා බය දෙකෙන් තොර වෙච්ච හිතක් තියෙනවා නම් ඒක අපිරිසිදු වෙච්ච හිතක්. ඒ හිතෙන් කෙරෙන බොහෝ කටයුතු බොහෝ විට සීලයක් නෙමෙයි, විනයක් නැති, නීතියක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට ඕනෑම වැරැද්දක් කරන්න පුළුවන්. ඕනෑම නීති විරෝධී කටයුත්තක් කරන්න පුළුවන්. ඒ නිසා තමනුත් යම් දවසක එයින් ඇති වෙන ප්‍රතිවිපාක නිසා කරදරයට දුකට පත් වෙන්න පුළුවන් නීතිමය වශයෙන්. ඒ වගේම ධර්මයට අනුව කර්මය, වැරදි කර්මය අපි කියන පව කියලා ඒ තුලින් එයාලගේ ජීවිතවලට හුඟක් කරදර වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වැරැද්දෙන් ආරක්ෂා වීමට අවශ්‍ය කරන ලොකු බලයක් ශක්තියක් අපට ලැබෙනවා. ඒ පව් වලට, වැරදි වලට, නීති විරෝධී දේවල් කිරීමට ඇති ලැජ්ජාව සහ බය. ඒකත් ධනයක් බවට පත් වෙනවා. ඒක නිකන් ආරක්ෂාවක් Tamanට ලබා දෙනවා. Tamanව වැරැද්දෙන් අයින් කරනවා, වළක්වනවා. සුත ධනංච, සුත කියන්නේ
එක දෙක තුනක් තියෙනවා. ඉතින් අධ්‍යාපනයේ පැත්තෙන් බුදුහාරවන්ගේ කාලේ ගන්නකොට කියවීමේ කලාවක් නොතිබුණ නිසා කෙනෙකුගෙන් දැනුම ලබා ගන්න තියෙන එකම මාර්ගය තමයි එයා කියන දේ අහගෙන ඉන්න එක. ඉතින් බුදුහාරවන්ගේ ඒ අහපු පිරිසක් හිටියා. ඒකට කියනවා ඒ පිරිසට කියනවා ශ්‍රාවක කියලා. ඒ නිසා තමයි මංගල සූත්‍රයේදී සඳහන් කරන්නේ බහුශ්‍රෘත වීම. බොහෝ දේ අහලා තියෙනක මේ ධර්මයට සම්බන්ධ වෙන්න පුළුවන්, අධ්‍යාපනයට සම්බන්ධ වෙන්න පුළුවන්. කාලේන ධම්ම ශ්‍රවණං කියන තැන්වලදී සඳහන් කරන්නේ ධර්මය නිති කාලයට ඇහුම්කන් දීම කෙනෙකුට දියුණුවට කාරණයක් වෙන බව සඳහන් කළා. සුතය කියන්නේ සද්ධර්මයට යොමු වීම, ඇහුම්කන් දීම. ශ්‍රද්ධාව නිසා යොමු වෙනවා. ඒ මනවින් අහගෙන ඉන්නවා. සුත දනංච ඡාගෝච සුතය කියන්නේ අහන එක. ඡාග කියන එකේ ලොකු මේ වටිනාකමක්. දැන් ත්‍යාගය කියලා කියන වචනේ ඒකෙන් එන වචනයක් ත්‍යාග. ත්‍යාගය කියලා කියන්නේ තෑග්ග කියන එක. අද සිංහල භාෂාවේ හැටියට තෑග්ගක් කියන එක අපි දන්නවා කවුරු. කෙනෙකු සඳහා අපි පිරිනමන යම්කිසි දෙයක් තෑග්ග. හැබැයි ත්‍යාග්නා කියලා හින්දි භාෂාවෙන් කියන්නේ අත්හරිනවා කියන එක. සාමාන්‍ය සිරිතක්, සාමාන්‍ය ප්‍රත්‍යඥ සිරිත තමයි ලබා ගැනීමට දරන උත්සාහය, අල්ලා ගැනීමට දරන උත්සාහය. මේ පටිච්චසමුපාදය ගැන අපි කතා කරගෙන යනකොට තණ්හා පත්‍ය උපාදානං, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා. ඒක හොඳට මනමින් තේරුම් ගත්තාම අපි අරමුණු වලට එහෙම නැත්නම් අපේ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන දේවල් හොඳයි සුභයි ලබාගත යුතුයි කියලා දැඩිව ගැනීමේ වැඩපිළිවෙල ඒවා පිළිබඳව ආසාවක් ඇති වෙලා කැමැත්තක් ඇති වෙලා ඒවා දැඩිව ආදානග්‍රහීව ගැනීම නිසා මේ තණ්හාවෙන් වෙන්න පුළුවන්, ද්වේෂයෙන් වෙන්න පුළුවන්. ඊට තදින් අල්ලා ගැනීමේ වැඩපිළිවෙල නිසා තමයි මේ දුක ඇති වෙන්නේ. එතකොට ත්‍යාග්නා කියලා කියන්නේ එහෙම නැත්නම් ඡාගෝච ඡාග කියන්නේ ත්‍යාග කරන. සුතුදනංච ඡාගෝච. එතකොට ත්‍යාග කරනවා කියලා කියන්නේ දානෙ වෙන්න පුළුවන්, බෙදා හදා ගැනීම වෙන්න පුළුවන්, සම්පත් වෙන්න පුළුවන්, අවස්ථාව වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්, තමන්ගේ ශ්‍රමය වෙන්න පුළුවන්. ඒවා තවත් කෙනෙකුගේ යහපත සඳහා හොඳ හිතින් යෙදවීමත් ඒ වගේ යම්කිසි දෙයක් බලාපොරොත්තු නොවීම නිකන් දෙමාපියෝ දරුවන්ට සලකනවා වගේ දරුවන්ගේ යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. දරුවන් සඳහා කරන බොහෝ දේවල් අපි වෙන අය සඳහා කළොත් අපි පැය ගානකට බලාපොරොත්තු වෙනවා. කෑම හදනවා නම් කෑම උයනවා නම් උදේ කීයට දෙන්නේ, හවස කීයට දෙන්නේ. ඒ කාලය තුලදී පැයකට අපිට ගෙවන්න ඕනේ. වැඩි වැඩ කරනවා නම් වැඩියෙන් ගෙවන්න ඕනේ. හැබැයි දරුවන් සඳහා කටයුතු කරන දෙමාපියෝ දරුවන් බලා ගැනීමට දරුවන්ව ඇතිදඩි කිරීමට ඒ දරන උත්සාහයට කරන වියදමට දෙමාපියෝ යමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනිවේගේ ත්‍යාගය කියන එක, දානය කියන එක බෙදා හදා ගැනීම වගේම අත්හැරීම කියන අදහස තියෙනවා. අපි තණ්හාවෙන් අල්ලා ගැනීම තුලින්
අපට ලොකු දුකක් ඇති වෙනවා. ඒක නිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ සමුදය සත්‍ය. දුක තියෙනවා. ඒ දුකට හේතුවක් තියෙනවා. දුකේ ඇතිවීමක් තියෙනවා. ඒ ඇතිවීම තමයි නැත්නම් දුකට ඇති වෙන්න හේතුව තමයි තණ්හාව. තණ්හාව කියලා කියන්නේ අවිද්‍යාව නිසා මමය මාගේ කියන සංකල්පය අපේ හිත තුළ ඇතිනම් ආත්මාර්ථයක් නැති මම කියලා සංකල්පයක් ඇති කරගෙන ඒ තුලින් හැම වෙලාවෙම මම ඉන්නවා තවත් දේවල් තියෙනවා වෙනත් අයත් ඉන්නවා. එතකොට ඒ ඉන්න අය මගේ අය වෙන්න පුළුවන්, මම කැමති අය වෙන්න පුළුවන්, මම අකමැති වෙන්න පුළුවන්. මගේ දේවල් වෙන්න පුළුවන්, මගේ නොවන දේවල් වෙන්න පුළුවන්. එතකොට මේ පවතින ධර්මයන් නාම ධර්ම වෙන්න පුළුවන්, රූප ධර්ම වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම ඉන්නවා, තියෙනවා, මම ඉන්නවා, මම වගේම අනිත් අයත් ඉන්නවා. ඇහැට පේන රූපත් තියෙනවා. අන්න ඒ කියන සංකල්පය තුලින් කටයුතු කිරීම නිසා මේ උපාදානය ඇති වෙන බව බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. ඉතින් බුදු වෙලා පළවෙනි සතියේ ඒ සතියෙම පටිච්ච සමුපාදයේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම තුලින් ප්‍රඥාවෙන් ඇතිවෙච්ච ආලෝකයේ තුලින් අවිද්‍යාව නැමැති අඳුර දුරු වුණාට පස්සේ ලෝකයේ ඇති යථාර්ථය ඇත්ත ඇති තැටියෙන් අවබෝධ කරගෙන ඒ තුලින් මේ පිළිබඳව විමසීමක් කළ බව අපි අහලා තියෙනවා. ඒ සඳහා ප්‍රඥාව අවශ්‍යයි. ඒකත් ධනය. ඒක තමයි හත්වෙනි ධනය. පඤ්ඤාවේ සත්තමංජනං. එතකොට ප්‍රඥාව ලබා ගන්න එහි ආරම්භය තමා සම්මා දිට්ඨිය. මාර්ග සත්‍ය වශයෙන් බුදුහාමුදුරුවෝ සඳහන් කරන තැනදී ලෝකයේ මොනම අපි ඇත්තටම තියෙන ධනේ වශයෙන් තියෙන කිසිම දෙයකින් මේ ප්‍රඥාව ලබා ගන්න බෑ. සල්ලි වලට ගන්න බෑ. සල්ලි වේදම් කරලා අපිට දැනුම ලබා ගන්න පුළුවන්. හැබැයි සල්ලි දීලා ප්‍රඥාව ගන්න බෑ. සල්ලි දීලා ඇඳක් ගන්න පුළුවන්, සල්ලි දීලා නිින්ද ගන්න බෑ. සල්ලි දීලා බිල්ඩිමක් ගන්න පුළුවන් ගයක් කියලා. හැබැයි ඒක නිවසක් බවට පත් කරගන්න බෑ සල්ලි වලින්. ඒ වගේ ප්‍රඥාව අර කියන හැම අපි ධනේ වශයෙන් සම්මත කරගත් වස්තුව වශයෙන් සම්මත කරගත් කිසිම දෙයකට මේ ප්‍රඥාව ලබා ගන්න බෑ. හැබැයි ප්‍රඥාව තුලින් අපිට ලබා ගන්න පුළුවන් අපි හොයාගෙන යන අපි බලාපොරොත්තු වෙන සතුට. සතුටේ උපරිමය. සැනසීම. සැනසීමේ උපරිම සැනසීම අපට ලබා ගන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නිබ්බානං පරමං සුඛං කියලා දේශනා කළා තියෙන්නේ. කොට අපිට පැහැදිලි අවබෝධයක් ලෝකයේ පිළිබඳව නැති නිසා අපි සැපයේ වශයෙන් පිළි අරගෙන තියෙන්නේ. පිළිගත් සැපේ ලබා ගන්න අපේ ජීවිත කාලයක් අපේ දැනුම, අපේ ශ්‍රමය, අපේ කාලය, අපේ ධනය අපි වැය කළත් මේ දක්වා ඒ තුලින් ඒ පැත්තට ගිය කිසි කෙනෙකුට ඒ තමන් බලාපොරොත්තු වෙන තැනදීමේ ආකාරයකම ලැබුණේ නැති බව අපි කවුරුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන තියෙනවා.
ඒකට හේතු වෙන්නේ අපි සතුට කියලා කීවේ ඇත්තටම සතුටට නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. හැබැයි අපි එච්චර මේ මාර්ගඵල පිළිවෙලින් මේ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට අවශ්‍ය කරන ඒ සම්මාදිට්ඨියේ ලෞකික සම්මාදිට්ඨියෙන් පටන් ගත්ත ඒ සැනසීම ලෞකික සැප සම්පත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලින් ඒ ලබාගත් උපරිම සැනසීම දක්වා යෑමට මේ සප්ත ආර්ය ධනය උගක් පහසු වෙනවා. සම්මත වශයෙන් තියෙන බලය ධනය ඒ සීමාවල් දැනගත්තේ නැත්නම් අපිට ඒ වගේ දුකෙන් මිදීමක් නෙමේ සමහර දුකක වැඩිවීමක් බවට පත් වෙන්න පුළුවන්. ඒවා අවශ්‍යයි. නමුත් ඒ වගේ යන්න පුළුවන් සීමාවල් තියෙනවා. ඒ වගේ මේවා විධිමත් විදියට යොදාගත්තොත් අපිට මේ ජීවිතයට ඊටාම අවශ්‍ය කරන සප්ත ආර්ය ධනය අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. අන්නේ ලබාගත් ධනය බැංකුවල තියෙන සල්ලි අපට අරගෙන යන්න බෑ. අපි යනකොට අපි ලබාගත් සහතික තියෙන තැනක දාලා යන්න සිද්ධ වෙනවා. ඒක වෙන කෙනෙකුට වැඩක් වෙන්නේ නැහැ පස්සේ කාලේ වෙනවා. අපි හදාගත්ත ලොකු ගෙවල් වෙන්න පුළුවන්. ඒ වගේම සමාජයේ ඇති කරගත්ත යම්කිසි ශක්තියක් වගේ තිබුණා නම් ඒවා වෙන්න පුළුවන්. පවුලක් වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්. අපි සමග යන්නේ නැහැ. අපි කැටුව යන්නේ. ඒක අනුගාමික නිදානයක් බවට පත් වෙන්නේ නැහැ. චංචල, නිශ්චල දීපල වෙන්න පුළුවන්. නමුත් ඒක අනුගාමික නිදානයක් බවට පත් වෙන්නේ නැහැ. අපි ආවේ තනියම. හැබැයි තනියම ආවට ආර්ය ධනයේ බලය නිසා ඒවත් සැකසීලා තියෙනවා, ඒවා ලැබිලා තියෙනවා. අපි ලබාගෙන නැහැ. අපේ උත්සාහය, අපේ ඕනකමට ඇති කරගත්ත දේවල් නෙමෙයි. නමුත් අපි රැස් කරගත්ත, ඒ අවබෝධ කරගත්ත, තේරුම් ගත්ත ඒ සප්ත ආර්ය ධනය මොනෝ ආකාරයෙන් ඒකට හේතු වෙලා තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙනවා. ශ්‍රද්ධාව නිසා නැඹුරු වීමක් වෙලා තියෙනවා, හැරිලා තියෙනවා. හරි පැත්තට. හරි දේ අහලා තියෙනවා. සුත්ත කියන්නේ හරියට අහලා තියෙනවා. ඒ වගේම අහපු දේ පිළිපැදලා තියෙනවා. සීල දනන් කියන්නේ ඒකයි. ඒක අවබෝධ කරගෙන තියෙනවා. හොඳ කියන්නේ මේවා, නරක කියන්නේ මේවා. පිරියොත්ප්පියන් කියන්නේ නරකයයි සම්මත දේවල් මගහැරීමට මොනම හේතුවක් නිසා නොකර සිටීමට පුරුදු වීම. ඒ විතරක් නෙමෙයි දුක පිළිබඳව කාරණේ මනවින් තේරුම් අරගෙන දුකට හේතු වෙච්ච කාරණේ වෙන තණ්හාවට අපේ ජීවිතවල ලොකු අවස්ථාවක් බලයක් ලබා නොදීමට තරම් අපිට අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ අවබෝධය ලැබෙන්නේ මූලික වශයෙන් ලැබෙන්න නම් හරි පැත්තට හැරෙන්න ඕනේ. හරි දෙයට අහුම්කම් දෙන්න ඕනේ. හරි දේ ඉගෙන ගන්න ඕනේ. හරි දේ අනුගමනය කරන්න ඕනේ. එතකොට තමන්ව නිවරද කරගැනීමේ වැඩපිළිවෙල ඉතාම අවශ්‍ය කරනවා. මොකද හේතුව දුක කියලා කියන්නේ, සැප කියලා කියන්නේ ඒක තමන් විසින් ඇති කරගත්ත දෙයක්. ඒක නිසා තමයි බුදුහාමුදුරේ දේශනා කළා තියෙන්නේ අත්තනාව කතං පාපං අත්තජං අත්ත සම්භවං කියලා. කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. තමන් නිතා ඇති වෙච්ච, තමන් තුලින් ඇති වෙච්ච, තමන් සිද්ධ කරපු දෙයක් මේක. එතකොට තමන් මේක කළා නම් තමන්ම මේක හදා ගන්න ඕනේ. සැපය කියන දේවල්, සතුට කියන දේවල් අපිට
බාහිර දෙය තුලින් නොලැබෙන්නේ සතුට කියන එක බාහිර දෙයක් නෙමෙයි ඒක අභ්‍යන්තර දෙයක්. සතුට සැනසීම අපට ලැබෙන්නේ යම් යම් දේවල් එකතු කර ගැනීමෙන් අල්ලා ගැනීමෙන් මමය මාගේ කියන සංකල්ප හිතේ ඇති කරගන්න මුල් වන මමය කියන සංකල්පය ඇතිවීමෙන් නෙමෙයි කියන අවබෝධය අපට ලැබෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්න හේතුව අපිට කවදා හරි දැනුමක් තියෙන්න ඕනේ යථාභූත ඥානයක් අපිට ඇති වෙන්න ඕනේ. යථාභූත ඥානය කියන්නේ ඇහැට පේන දේ පේන ආකාරයෙන් දකින්නත් ඇහැට කනට ඇහෙන ශබ්දය ඒ වෙන්නේ මොන ආකාරයෙන්ද කියන විධිමත් ධර්මයන් පිළිබඳව පැහැදිලි දැනුම ඇති කර ගැනීමටත් අපට යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ. ඒ දැනුම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව වශයෙන් සඳහන් කරලා තියෙන අවබෝධය. කියන දේ අහලා පිළිගැනීම නෙමෙයි දැකලා තේරුම් ගැනීම අවබෝධ කර ගැනීම. ධර්මාභි සමය වෙනවා කියලා කියන්නේ අවසානයේදී බුදුහාඳුරෝ ඒ දේශනා කරලා තියෙන දේවල් ඒ ආකාරයට තේරුම් අරගෙන ඒවට බාධක තියෙන දෙන්නේ මේ හේතුව නිසා කියන ඒ අපිට අවිද්‍යාව හේවත් නොදන්නාකම නිසා මේ හැම ගැටලුවක්ම ඇති වෙලා තියෙනවා. ඒ නිසා ස්වභාවයෙන්ම පිළිසිදු හිත සිතුවිලි පරම්පරා ඇතිවීමේ ක්‍රමවේදය පිළිසිදුයි. හැබැයි එක්තරා අවස්ථාවකදී ඒක අපි විසින් වැරදි පැත්තට හරවා ගැනීම නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඒ වචنين කතා කරන්නේ ඕක තමයි. අවිද්‍යාව නොදන්නාකම නිසා අපි සංස්කාර ඇති කරගන්නවා. ඒකට සංස්කාර කියලා කියන්නේ මොනවද? දකින්න දේ ඇහැට රූපයක් ඇහැ තියෙන්නේ රූප බලන්න රූප තියෙන්නේ ඒ ඇස්වල මාර්ගයෙන් අපි අවබෝධ කරගන්න. ඒකට ඇහි වැරද්දක්වත් රූපේ වැරද්දක්වත් ආලෝකයේ වැරද්දක්වත් නැහැ එතන. එතන තියෙන්නේ අපි ඒවා වැරදි විදිහට අවබෝධ කරගෙන තියෙන දේ තියෙන හැටියට දකින්නේ නැතුව අපේ යම් අවශ්‍යතා නිසා අපි සම්මතයක් විදිහට ඒවා නම් කිරීමේ වැඩපිළිවෙලක් තියෙනවා. කෑම, මල, ඒ වගේ නොඑක ආකාරයේ නම් සමූහයක් අපි දීලා තියෙනවා. ඒකට සම්මුතිය කියනවා. ජීවත් වීමේ පහසුව සඳහා ඒ සම්මුතිය අවශ්‍යයි. මම කියන සංකල්පයත් ඒ වගේ සම්මුතියක්. ඒ සම්මුතිය බොහෝ දෙනෙකුට ඇති වෙන්නේ එක්තරා කාරණයක් නිසා. ඒ තියෙන ආකාරයේ මනවින් තේරුම් ගැනීමට ඒ ගැන ලොකු අවබෝධයක්. දැන් සාමාන්‍ය හැට පේන්නේ නැති දේවල් පොඩි දේවල් ලොකු කරලා බලා ගැනීමට ඒ විද්‍යාත්මකව නිපදවාගත්ත යම් උපකරණ තියෙනවා. එතකොට මේ අපේ ඇහැ හම්බ වෙන යම්කිසි රූපයක් මලක් වෙන්න පුළුවන්. මේ මල පිළිබඳව අපේ ඇහැට ඇති වෙන දකින්නකොට එහි ආලෝකය චක්කු විඥාණයට ගිහිල්ලා චක්කු ප්‍රසාදයට ගිහිල්ලා ඒක තේරුම් අරගෙන අපි ආපහු ඇවිල්ලා බලනකොට අපි ඇහැට අරමුණු වෙච්ච දේ නෙමෙයි බාහිරව පේන්නේ. මොකද ඒක වෙනස් වෙලා. ඒක නැවත වාරයක් බලනකොට
අපි දැක්කේ අර මුලින් වෙච්ච පටහනක් නෙමෙයි ඒකත් වෙනස් වෙලා. එච්චර වේගයෙන් වෙනස් වීම සිද්ධ වෙනවා. අන්න ඒවා අවබෝධ කරගන්න යම්කිසි උපකරණ ඕන. ඒක නිසා තමයි බුදුහාඳුරුවෝ අභිඥා වශයෙන් සඳහන් කරලා තියෙන දේවල් විශේෂ දැනුම වෙන්න පුළුවන්. ශ්‍රද්ධාව කියන එකේ අවස්ථා තියෙනවා. සාමාන්‍ය ආකාරවතී ශ්‍රද්ධාව වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව දිනු වෙච්චාම ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කියන්නේ උපකරණයක්. උපකරණයක් බවට පත් වෙනවා. වීරියත් එහෙමයි. උත්සාහයත් එහෙමයි. ඒවා දිනු කර ගැනීම තුළින් අපි යම්කිසි දැනුමක් අවබෝධයක් ලබා ගන්නවා. ඒ තුලින් තමයි අපිට ඒ අවබෝධය ලබාගත් අය දැකපු අය දැනගත් අය කියපු දේවල් අපට පෙනෙන්නේ නැති නිසා මූලික අවස්ථාවේදී අපි යම්කිසි විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. විද්‍යාත්මක වශයෙන්ුත් එහෙමයි. යම් උපකල්පන වලට ඇවිල්ලා ඒවා හරි කියලා අපි එක්තරා ප්‍රමාණයකට පිළි අරගෙන ඒවා හරිද කියලා දැනගැනීමේ විශේෂ අවස්ථාවකටපත් වීම තමයි මේ බුද්ධ දේශනාව තුළින් අපි උනන්දු කරලා තියෙන්නේ. බුදු වෙලා පළවෙනි සතියේ දවස් 7ක් රැ දවල් පටිච්ච සමුපාදයේ අනුලෝම පටිලෝම වශයෙන් බලනකොට සංසාරයේ පේනවා. මොකද්ද පේන්නේ? අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. මේ නොදන්නාකම නිසා, මෝහය නිසා මේ මමය මාගේ කියන සංකල්පය මේ නාම ධම්ම රූප ධම්ම පිළිබඳව ඇති වෙනවා. සංඛාර පත්‍ය විඥානං ඊට පස්සේ කියන්නේ ඉතින් කොහොමද මවන්නේ නැති ලෝකයක මේ දේවල් ඇති වෙන්නේ කොහොමද කියන එක මේ පටිච්චසමුප්පාදයේ මනමින් තේරුම් ගැනීම බුදුහාමුදුරුවෝ ලක්ෂණට විස්තර කරලා තියෙනවා. මේ ලෝකය මවපු එකක් නෙමෙයි. මේ ලෝකය නිකන් ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. ඉබේ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. ලෝකය කියපුවාම එහි ජීවත් වෙන සත්වයා ගස් කොළන් ඒවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම හේතු මත ඇතිවෙච්ච නිසා ආත්මින් තති ඉදං හෝති. ඒ කියපු වචන අපට පැහැදිලිව පේනවා මේ කියපු දේ තමයි මේ වෙන්නේ කියන එක අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒක අපිම අවබෝධ කරගත්තේ නැත්නම් පච්චත්තං වේදිතබ්බෝ අනිත් අය කළාට අනිත් අය විස්තර කළාට අපට විමුක්තියක් අවබෝධයක් ලැබෙන්නේ නැහැ. අන්නේ විමුක්තිය අවබෝධය ලබාගෙන තවදුරටත් අපේ හිත රවට්ටගන්නේ නැතුව වැරදි දේවල්ම රැස් කරමින් කර්මම රැස් කරමින් සංස්කාරම රැස් කරමින් සසර ගමන දික් කරගෙන දුක් විඳින්නේ නැතුව අවබෝධය ලබාගෙන මේ වැරද්ද අපි කරන්නේ වැරද්ද හදාගන්න ඕනේ හදාගැනීමේ වැඩපිළිවෙල මේකයි භාවනාව කියන්නේ ඒකයි. සමාධිය කියන්නේ සතිය කියන්නේ ඒකයි. අපටම දවසක අවස්ථාවක් එනවා ප්‍රඥාව දක්වා යන්න. දැනුම ප්‍රඥාව බවට පත් කරගන්න පුළුවන් වෙනවා. අන්න ඒ තුලින් ලෝකයේ ඇත්ත ඇති සැටිය තේරුම් ගැනීම තුළින් අපට අවදි වීමක් ඇති වෙනවා. නිදාගෙන ඉන්න අපි අවදි වෙනවා. එතකොට අපි බුද්ධ වෙනවා, ප්‍රබුද්ධ වෙනවා, අවදි වෙනවා. ඇත්තට අවදි වෙනවා. අවදි වෙනකොට අපට තේරෙනවා යන්න කෙනෙකුත් නැහැ, යන්න තැනකුත් නැහැ කියලා. අන්න ඒ අවබෝධය සමග මේ අල්ලා ගැනීම අත්හැරිලා යනවා. අන්න ඒක ලබා ගන්න අපිට ප්‍රඥාව අවශ්‍ය වෙනවා. අවදි වීම අවශ්‍ය වෙනවා. අවදි නුනොත් හිත නින්දට යනවා. නින්දට යනකොට හීන පේනවා.
පේන හීන ඇත්ත කියලා අපි පිළිගන්නවා. එතකොට අපි නිදාගෙන ඉන්න පිරිසක් හීන දකින්න පිරිසකට කොච්චර මේ ඇත්ත යථාර්ථය ගැන කතා කළත් ඔබ තේරෙන්නේ නැහැ. ඉතින් නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ලෞකික ධනය අවශ්‍යයි. ඒක ලබා ගන්නේ කොහොමද කියන එක මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, විහග්ගපජ්ජ සූත්‍රය තුලින් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. හැබැයි හැම දෙයක් තුලින්ම ලබාගත් වස්තුවෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. එහි සීමාවල් අපි තේරුම් අරගෙන ඒ ලබාගත් සම්පත් මේ ආර්ය ධනෙ බවට පරිවර්තනය කර ගන්න ඕනේ. මොකද ආර්ය ධනෙ කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඇති පැහැදීම, අවබෝධය, භක්තිය. සීලය කියන්නේ මාර්ගය, ධර්මය. ඒක අපි අනුගමනය කරන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. වැරද්දට, වැරදි කිරීමට ලැජ්ජ බය වෙන්න ඕනේ. වැඩියෙන් සද්ධර්මයට යොමු වෙන්න ඕනේ, සුතදනංච. ඒ ලබාගත් අවබෝධයෙන් අත්හැරීම පුරුදු කරන්න ඕනේ, ත්‍යාගෝච, දානංච. ඒ තුලින් අපට විමුක්තිය, ප්‍රඥාව ලැබෙන බවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සප්තාර්ය ධනය අපි අහලා තියෙනවා, දන්නවා. ඒ ධනය තුලින් තමයි අපට ප්‍රඥාව නැමැති දැනුම ලබා ගැනීමට හේතු වෙන්නේ. සංසාරේ අපි සැපයයි කියලා අපි පිළිගත්ත දේවල් අපට ලබා දෙන්නේ, අපි ආරක්ෂා කරන්නේ, අපිත් සමග යන්නේ නිවන් දක්නාට දක්වා. මේ ආර්ය ධනය නිසි විදිහට ඇති කරගෙන, දියුණු කරගෙන යොදාගත්ත පිළිතුරට පමණයි මේ හරි පැත්තට ඉක්මනට ගිහින් දැනීම ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතනවා අද දවසේදී අලුත් අවුරුද්දේ පළවෙනි ධර්ම දේශනාව වශයෙන් මේ පවත්වපු කාරණා අපි මනමින් තේරුම් අරගෙන අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන කටයුතු කරයි කියලා මේ පිළිත් අපි දන්නවා, බණ අහනවා, ධර්මය ගැන අවබෝධයක් තියෙනවා, උදව් කරනවා. ඒවා වැඩි දියුණු කිරීම තුළින් දැන් අපේ මේ දෙමව්පියෝ දැන් මෙන්න සඳහන් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. දැන් මේ දෙමව්පියෝ අපි අතර දැන් නැහැ. අපි අරන් ගියෙත් නැහැ, අපි ඔය කරගෙන ගියෙත් නැහැ. නමුත් සංසාරේ කොහේ හරි ඉන්න පුළුවන්, ඒක තමයි නීතිය. අද අපි මේ ඇත්තට කියන්නේ ධර්මය දීම, බණහඬ සැලැස්වීම, ධර්ම දාණය දෙන සියලු දාන වලට වැඩි දාන ධර්ම දාණය වැඩි කියලා කියනවානේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. ඒ නිසා අද දවසේදී මේ ධර්ම දේශනාව පවත්වා ගැනීමේ දායකත්වය දුමිදු කොළමුණේ මහත්මයා සහ පවුලේ අය, අර මුලින් නම් සඳහන් කරපු ඒ කරුණා රත්න, ආර්යවතී වික්‍රම සුරේන්ද්‍ර, තිලකසිරි කොළමුණේ, රංජිත් රෝහණ ආනන්ද සිරි, ඒ කියන සියලුම දෙනා ඇතුළු ඒ පවුලේ සියලුම ඥාති පිරිසටත් මේ බණ අහපු සියලු දෙනාගේම නමින් මේ පරලෝ ගිහිල්ලා පිනක අවශ්‍යතාවයක් තියෙන සියලුම මව් දෙමාපියන් ඇතුළු ඥාතීන් සිටිනම් ඒ සියලුම දෙනාටත් ලැබිලා කෙටි සංසාර ගමනකින් පසුව උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඉතින් ඊළඟට ඒ දායකත්වයේ දෙවැනි අරමුණ තමයි ඒ දිමිත්‍රි මම හිතන්නේ ඒ දරුවගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමටත් ඒ දුමින්ද කුලමුණියේ මහත්මයාගේ ඉතින් අලුත් ඒ රැකියාවේ කරගෙන යනකොට මේ බලාපොරොත්තු වෙන ආකාරයට ඒ කටයුතු ඉෂ්ට සිද්ධ වේවා. ඒ සියලුම දෙනාටම යහපතක් වේවා. ඒ වගේම ධර්මය අහපු හැම දෙනාටමත් නිදුක් නිරෝගීතාවය ඇති වේවා, සතුට තැනසීම ඇති වේවා, රත්නත්‍රේ දෙවියන්ගේ පීඨ ආසාර ලැබේවා. හැම දිනාටම යහපතක් වේවා. අවසානයේදී අපි හැම දිනටම උතුම් වූ ධර්මාවබෝධය තුලින් උතුම් පරම නිර්වාණ සම්පත්තිය ලැබේවා, අවබෝධ වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න.
සබ්බීතියෝ විරජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාතේ සමිජ්ජතු